අද දවසේ මම කැමතියි ඔබට පොඩි ඉගැන්වීමක් දෙන්න. ඒ තමයි මේ යාඥා සම්බන්ධව. හරිද? ඉතින් ටික කාලෙකින් මේ ගැන පොඩ්ඩක් කතා කරන්න බැරුන් නිසා මම හිතුවා අද දවසේ ඔබට යාඥා සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. මොකද අපි දන්නවා ආත්මික තලයන් පරිවර්තනයක් කරගන්නට පියාණන් වහන්සේගේ කැමැත්ත පොළවේ ඉෂ්ට කරන්නට අපට දුන්න හොඳම ආයුධයක් තමයි මොකද්ද? යාඥාව. හරිද? ඒ නිසා බොහෝ අය මේ ගැන හරි එලිදරව්වක් නැති නිසා බොහෝ අයට මිනිස්සු යාඥා කරන්නේ නැහැ. ඒකේ වටිනාකම Tamanට අවබෝධයක් නැති නිසා. හැබැයි යාඥාව සම්බන්ධව හොඳ අත්දැකීමකට ගැඹුරට පත් වුණු මිනිස්සු ජීවිතේ හැම වාතාවරණයක් වෙනස් කරනවා යාඥාව තුලින්. දැන් මට සමා වෙන්න. හරිද? අපේ අයට ගොඩක් මේ ස්වභාවයේ හුරු වෙලා තියෙන්නේ මේ අපට කියලා යාඥා කරගන්න. ඉතින් අපි හැම වෙලාවෙම ටෙලිෆෝන් එකනුත් යාඥා කරනවා. දැන් සමහරු සුභාරංචිය දීලා කියන්නේ අපේ ෆෝන් නම්බර් එක දීලා මෙන්න මෙයාට කෝල් එකක් දීලා යාඥාවක් කරගන්නකෝ. නැත්නම් මෙන්න මෙයාට කෝල් එකක් දෙන්නකෝ. එයාගේ ප්‍රශ්න විසඳෙයි කියලා. දැන් එතකොට අපිට සමහරු කතා කරන්නේ අපි කවුද කියලාවත් දන්නේ නැතුව. මේ ළඟදී මම වාහනේ යනකොට මට කෝල් එකක් එනවා. මේ මං හලෝ කවුද කියලා. මේ වෙද මහත්තයා මම මේ ලෙඩෙක් කතා කරන්නේ. මං කිව්වා මම වෙදෙක් නෙමෙයි. නෑ මේ ඔයාට කීවට පස්සේ මගේ ලෙඩ ටික හොඳ කරලා දෙනවා කියලා කිව්වා. ඉතින් ඔයා වෙද මහත්තයෙක් වෙන්න එපයි කියලා කිව්වා. මගේ නෑ මම වෙද මහත්තයෙක් නෙමෙයි. නෑ එහෙම නෙමෙයි. දැන් මේ වකුගඩු රෝගයක් තියෙනවා. දැන් මේ එයාගේ විස්තර හොෝ ගහලා කියා කර යනවා. මම දැන් මට හිනත් එක්ක දැන් මෙයා මට කතා කරන්න දෙන්නව නෑ. පස්සේ මම කිව්වා මේ පොඩ්ඩක් ඉන්න මම වෙදෙක් නෙවෙයි. හරිද? ඉතින් අහන්නේ පස්සේ මම ෆෝන් එක ඔෆ් කරලා නිකන් හිටියා. ආයෙ ගන්නවා. ඉතින් ඊට පස්සේ මම එයාගේ නම්බරේට මේ අපේ චර්ච් එකේ හොට්ලයින් එක SMS එකක් දැම්මා. මේකට කෝල් එකක් ගන්න ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙයි කියලා. ඉතින් මේ සමහර ගොඩක් හුරු වෙලා ඉන්නේ අපිට කියලා යාඥා කරගන්න. ඒ නිසා පොඩි කාරණාවලටත් ගොඩක් අය හම්බ වෙනවා. මේ අනේ මෙහෙමයි මේ ගැන යාඥා කරන්න, මේ ගැන යාඥා කරන්න, මේ නියපොත්ත මේ පාරේ යනකොට ගලක හැප්පුණා හරියට රිදෙනවා පොඩි යාඥා කරන්න. ඉතින් මේ මං කියන්නේ යාඥා කරන්න බැරි කමක් නෙවෙයි. නමුත් මං ඔබට කියන්න කැමති දැන් පොඩි කාලේ ඔබගේ මව පියා ඔබගේ දත් මැද දෙව්වා නේද? ඔබට ඇඳුම් දෙව්වා, ඔබට කෑම කැව්වා නේද? ඉතින් ඒව කරා පොඩි කාලේ. හැබැයි දැන් එහෙම කරනවද? දැන් නේද? දැන් අම්මා දුදේ දත් මදන්නේ නැහැ. දැන් තනියම මැද ගන්නවා. ඒතර ඒ වගේ ඔබ සභාවට ආපු මුල් කාලේ අපි ඔබ වෙනුවෙන් මදහත්කාර යාඥාවල් කරලා ඔබේ නිවසවල යාඥාවල් කරලා දැන් මම මේ අසල්වාසී ගෙදරකට ගියා ගිය සතියේ මං කොච්චර කාලයකට පස්සේද මෙහාවේ කියලා හරියටම අවුරුදු 7යි කියලා කිව්වා. මම මේ ළඟ කිලෝමීටරයක්වත් නැහැ. මේ දේවස්ථානයේ ළඟම මං හැව කොච්චර කාලද අවුරුදු 7ක් වෙන්න එනවා පාස්ට් ඇවිල්ලා කියලා 7ක් හෝ 6ක් හෝ කියලා කිව්වා. මම එච්චර කාලද කියලා. ඔව් එච්චර කාල. හැබැයි කිසි ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ගේ ගැටලුව වලදී ඒගොල්ලන් ඇවිල්ලා යාඥා කරගන්නවා. ඉතින් මං එතන ගියේ නැහැ කියලා කිසි ගැටලුවක් නැහැ ඒගොල්ලන්ගේ. ගෙදරට අවුරුදු 7කින් ගිහිල්ලා නැහැ. දැන් අවුරුදු 7කින් පස්සේ වෙනසක් වෙනවනේ සාමාන්‍යයෙන් 7 කියන්නේ සම්පූර්ණත්වනේ. ඉතින් 7ක් පිරෙද්ද මං ගියා. යනවා ඊගාව අවුරුදු 7න්. දැන් ඔබට අවශ්‍යයි උන්වහන්සේත් එක්ක යාඥා ජීවිතයක්. ඉතින් මම දන්නවා ගොඩක් අය ඉන්නවා මෙතන යාඥා කරන අය. ඔබට තියෙනවා මං සෛල වලටත් ගිහිලා සමහර සෛල වලට මම පහුගිය දවස්වල ගියා. ඉතින් මම දැක්ක ගොඩක් අය හොඳ මට්ටමක ඉන්නවා. සමහරව ටිකක් විතර දුරලයි යාඥා පැත්තෙන්. ඉතින් ඒගොල්ලන්ටත් අපි අවවාද කරා ශක්තිමත් වෙන්න කියලා. ඒගොල්ලෝ විවෘත වුණා. ඉතින් හොඳයි. ඒ නිසා. ඉතින් බහුතරයක් ඉන්නවා දෙවියන් වහන්සේත් එක්ක හොඳ යාඥා කාලයන් ගත කරනවා. සමහරව ඒ සෛලවල කිව්වා අපි පාන්දර එකට යාඥා කරනවා. එකේ ඉඳලා දෙක වෙනකම් මම දන ගහලා යාඥා කරලා ඊට පස්සේ මම නිදා ගන්නවා. ඒ වගේ සමහරු 10ට විතර නිදාගෙන පාන්දර අවදි වෙලා නැත්නම් මේ මැදියම් රැය අවදි වෙලා යාඥා කරලා ඒ වගේ අර විශේෂ කැපවීම් වලට ඇතුල් වෙලා නියමයි. ඒ කියන්නේ අර ආත්මයේ දෙවියන් වහන්සේත් එක්ක පුදුම ළඟයි. දන්නවද යාඥාව විශාල දෙයක් ඔබේ ජීවිතේ කරනවා. ඒක සමහර වචන වලින් කියන්න බැරි තරම්. හරිද? විශාල දෙයක්. දැන් උදාහරණයක් හැටියට පොඩි කාරණා ටිකක් කිව්වොත් හරිද? දැන් යාඥාව අංක 1 දෙවියන් වහන්සේ ඔබත් එක්ක පුදුම විදියට සම්බන්ධ වෙන හේතුවක් වෙනවා. හරිද? ඊගාව කාරණාව ඔබේ ආත්මය පුදුම ජොලිතකමකින් තිබෙනවා යාඥාවත් එක්ක.
ඊගාව කාරණාව ඔබේ ආඥාව කරනකොටගෙන ඔබට මාර්ග හැදෙනවා. හරිද? දොරටු විවෘත වෙනවා. ඔබ නිරෝගිමත් ඉන්නට යනවා. ඔබේ ආර්ථික තලයේ සාර්ථක වෙන්නට යනවා. ඔබට ප්‍රශ්න නොවන පිණිස දෙවියන් වහන්සේ ඔබ රැක බලා ගන්නවා. හරිද? සුරක්ෂිතභාවය, ආරක්ෂාව, රැකවරණය මේ වගේ දේවල් තිබෙනවා. හරිද? එවිට තවත් කාරණාවක් උන්වහන්සේගේ ආලේපය නැත්නම් බලය ඔබ තුල ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා. ඔබ හොඳට යාඥා කරන මනුස්සයෙක් නම් ඔබ තැන් වලට ගිහිල්ලා යාඥා කරන්න ඕනේ නැහැ. ඔබ හිටගත්තාම එතන වාතාවරණය වෙනස් වෙන්නට යනවා. ඇයි ඔබ නිතරම ආලේපයක් එක්ක වාසය කරන මනුස්සයෙක් වෙනවා. ඉතින් ඒ වගේ බොහෝ දේවල් තව තියෙනවා. මතක් කර කියන්න ඕනේ මේ මතකේ තියෙන දේවල් ටික. හරිද? මේ යාඥාව පුදුම දෙයක් කරනවා ජීවිතේ. හැබැයි මිනිස්සු නොකරන්නේත් මොකද්ද? යාඥාවමයි. ඒකයි කනගාටුව. ඉතින් දෙවියන් වහන්සේ අපට ඉදිරි ගමන යන්නට දීලා තිබෙන හොඳම මෙවලමක්. හොඳම ශක්තියක්, හොඳම ආයුධයක්. බයිබලයේ අපට මේ ගැන බොහෝ කතා කරනවා. යේසුස් වහන්සේ බොහෝ අවස්ථාවල උන්වහන්සේ පොළොවට ඇවිල්ලා කාලය ගත කරපු කාලේ කරලා තියෙන ප්‍රධානම කාර්යයන් දෙකක් තමයි එකක් යාඥා කරන එක, අනිත් එක ගෝලයන් හදන එක. ගෝලියෝ 12 දෙනා හදපු එක. හාස්කම් කරන්න උන්වහන්සේ ඉච්චර වෙලාව දීලා නැහැ. ඔබ බලන්න අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේගේ උන්වහන්සේ කරපු ක්‍රියාකාරකම් ලියන්න ගන්න. හරිද? එක පොතක දැන් සුභාරංචි පොත් අතරින් ඔබ මතෙව් පොතේ නැත්නම් ලූක් පොත අරගෙන යේසුස් වහන්සේ කරපු දේවල් අංක 1 2 3 දාලා ලියාගෙන යන්න බලන්න. ඒකේ වැඩි හරියක් කරලා තියෙන්නේ. ඔබට තේරෙයි යාඥා කරලා තියෙන්නේ. වැඩි හරියක් කරලා තියෙන්නේ ගෝලෙත් එක්ක හිටපු එක. ඉතින් හාස්කම් උන්වහන්සේ කීපයක් තමයි කරලා තියෙන්නේ. කියන්නේ කරලා තියෙනවා ගොඩක්. හැබැයි වැඩි කාලයක් දීලා තියෙන්නේ යාඥාවට. එතකොට දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා මේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යාම යාඥාව හරහා. ඉතින් යක්ෂයා මේක දන්න හින්දා ඔහු ගොඩක් අයගේ යාඥා ජීවිතේට පහර දීලා පැත්තකට දාලා තියෙන නිෂ්ඵල කරලා. ඒක හරියට අර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වගේ. රයිට්? හිටපු ඇමතිතුමා වගේ. හිටපු ඇමතිට වැඩක් කරන්න බෑ. හරිද? දැන් හිටපු ජනාධිපතිලා ඉන්නවනේ අපේ රටේ නේද? ඉතින් ඒගොල්ලන්ට වැඩක් කරන්න බෑ, පවස් නැහැ. හැබැයි හිටපු ජනාධිපති. ඒ වගේ ඔබ ඒ යාඥාවෙන් එළියට යන විට ඔබ දේව දරුවෙක් වෙනවා. හැබැයි ඔබට කිසි බලයක් නැති කෙනෙක් වෙනවා. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක ශක්තිමත් සම්බන්ධතාවයක් තුලින් ඔබ ඉදිරියට යන්නට යන්නේ යාඥාවත් එක්ක. එහෙම නැත්නම් පාප පරීක්ෂාවල් වලට ඔබ වැටෙනවා. ගොඩක් වෙලාවට ඔබේ යාඥා තලයේ අඩු වුණාම ඔබට පාප පරීක්ෂාවල් එනවා. යක්ෂ පරීක්ෂාවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඇයි? ඔබ යාඥා නොකරන කෙනෙක් නිසා. හැබැයි හිතින් මං දෙවියන් වහන්සේ මා ගැන කරනවා, මම දෙවියන් වහන්සේ දන්නවා, මට ඉතින් යාඥා කරන්න බැරි වුණාට මගේ හිත දන්නවා දෙවියන් වහන්සේ මට ආදරේ. ඔබ කීකේ ඉන්නවා වැඩක් නැහැ. තමන්ම සැනසෙනවා. එක කතන්දර කියාගෙන තමන්ම සැනසෙනවා. නමුත් ඔහුගේ යථාර්ථයක් නැහැ. බයිබලයේ කියනවා ඔබ යාඥා කළ යුතුයි කියලා. ආමෙන්. හලෙලූයා. ඉතින් මං ලොකු කාලයක් ගන්නේ නැතුව අද දවසේ මම ඔබට විශේෂ යාඥාවල් 3ක් ගැන කතා කරන්න යනවා. හරිද? දැන් ඔබ සාමාන්‍යයෙන් ඔබේ ප්‍රශ්න ගැටලු උදෙසා දන ගහලා යාඥා කරන උති ඔබ දන්නවා. ඒක අපව අර මොන්ඩිසෝරිට වගේ මම උගන්වන්න ඕනේ නැහැ. නමුත් අද දවසේ මම විශේෂ යාඥාවල් මේ ගැන ඔබ සමහර අය දැනුවත් ඇති කාරණා 3ක් ගැන. ඒකේ පළවෙනි එක තමයි මදහත්කාරකමේ යාඥාව. මේ ගැන සමහරු ටිකක් අවබෝධයි, සමහරු එච්චර දන්නේ නැහැ. පළවෙනි එක තමයි මදහත්කාරකමේ යාඥාව. මදහත්කාරකමේ යාඥාව කියලා කියන්නේ කුමක්ද? හරිද? ඒ කියන්නේ මම යාඥා කරන විට මා උදෙසා නොව අන් අය උදෙසා කරන හැම යාඥාවක්ම මදහත්කාර යාඥාවක්. ඒතර අපි බයිබලයේ ගොඩක් දේවල් මම උදාහරණ කිහිපයක් ඔබට දෙන්නම්. ගොඩක් ස්ථානවල අපි දකිනවා දෙවියන් වහන්සේගේ මිනිස්සුયો, අනාගත වක්තෘවරු, ඒ වගේම පූජකයන්, උන්වහන්සේ තෝරාගත්තු නායකයන් මේ හැමෝම සෙනග වෙනුවෙන් යාඥා කරලා තිබෙනවා. දේශයන් වෙනුවෙන් යාඥා කරලා තිබෙනවා. මේ යාඥාව තමයි මදහත්කාර යාඥාව. අපි දන්නවා ඉන්ටර්සෙෂන්. අපි තව කෙනෙක් උදෙසා මදහත් වීමක්. එයාට කරන්න බෑ, මම එයාට කරලා දෙනවා. ඒක තමයි මදහත් වෙනවා කියලා කියන්නේ. මැදිහත් වෙනවා. දැන් මට ඇමතිතුමා ගාවට යන්න බෑ. මං ගමේ ඉන්න කවුරු හරි අර මේ ශාඛා සමිතියේ නැත්නම් മന്ത്രിතුමාත් එක්ක ඇමතිතුමා හම්බෙන්න යනවා. එයා තමයි මට මැදිහත් වෙන්නේ. අනේ වගේ අදාළ කාර්යය කරගන්නා පිණිස මට බැරි දේ වෙනුවෙන් තව කෙනෙක් මං වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මදහත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒකේ යාඥා මදහත්කාරකම තමයි අපි අන්න අය උදෙසා කරන යාඥාව. එතකොට මේ මදහත්කරුවන්ගේ යාඥාව ලෝකේ හරි ප්‍රබල යාඥාවක්. ඉතින් මේ ගැන ලොකු ඉගැන්වීම් තිබෙනවා. ඉතින් අපි එච්චර දුරට කතා කරන්න යන්නේ නැහැ. අපි කෙටියෙන් මේ කාරණා තුන බලාගෙන යන්න අද දවසේ වෙලාවත් එක්ක.
ඉතින් මදහත්කාරකමේ යාඥාවේදී විශේෂ දෙයක් තමයි දෙවියන් වහන්සේ ඔබ යම් කෙනෙක් හෝ යම් රටක් හෝ වෙනුවෙන් ඔබ මදහත්කාරකම් කරන විට දෙවියන් වහන්සේ ඔබට දේවල් එලිදරව් කරන්නට යනවා. හරිද? හැබැයි ඔබ මදහත්කරුවෙක් වෙන්න ඕනේ. දැන් මදහත්කරුවන් සමග දෙවියන් වහන්සේ ඊටම ළඟයි. ඇයි දෙවියන් වහන්සේගේ සැලැස්ම පොළවේ ඉෂ්ට කරන ප්‍රධාන මෙවලම තමයි මොකද්ද? යාඥාව. අපි දන්නවා යෙරෙමියා 33:3 කියනවා මට යාඥා කරන්න එවිට මං ඔයාට උත්තර දීලා ඔයා නොදන්න මහත් අමාරු දේ ඔයාට පෙන්වන්නට යනවා. එතකොට දැන් බොහෝ අවස්ථාවල් වල දෙවියන් වහන්සේ කිව්වේ උන්වහන්සේට ඒ වෙනුවෙන් යාඥා කරන්න. මට යාඥා කරන්න. දැන් ඔබ අහවි අයි යාඥා කරන්න නැතෝ දෙවියන් වහන්සේට කරන්න බැරිද හලෝ කියලා. නෑ. දෙවියන් වහන්සේ යමක් කරන්න නම් ඒ වෙනුවෙන් යාඥාවක් අවශ්‍යයි. දැන් අපි දන්නවා නිනිවය විනාශ කරන්න නිනිවේ තිබුණු දුෂ්ට ක්‍රියාවල් නිසා භයානක අපරාධ හා පාප නිසා නිනිවය විනාශ කරන්න දෙවියන් වහන්සේ තීරණ අර ගන්නවා. නමුත් දෙවියන් වහන්සේ ඒ සෙනගට එක අවස්ථාවක් දෙනවා පසුතැවිලි වෙන්න. ඒ අවස්ථාව උදා කරන පිණිස යෝනා කියන දිවසිවරයාට කියනවා ඔබ නිනිවේට ගොස් මේ වැසියන්ගේ අපරාධ ගැන ඔවුන්ට ඒත්තු ගන්නන හැටියට ඔබ දේශනාවක් කරන්න ඕනේ කියලා. ඉතින් අපි දන්නවා මේ යෝනා ඒකට යන්න බැරි ඔව් අකමැති වෙලා එක දේවල් කරද්දී වෙන මාර්ගවල යන්න හදලා දෙවියන් වහන්සේ කොහොම හරි ආවෙ එතන ගිහිල්ලා දානවා. ඊට පස්සේ මොහු දේශනා කරන්න ගන්නවා. අපි දන්නවා මොහුගේ දේශනාව අහලා ඒ රටේ රජතුමා ඉඳලා හැම කෙනෙක්ම පසුතැවිලි වෙන්නට පටන් අර ගන්නවා. ඒ පශ්චාත්තාපය නිසා මේ රට විනාශ වුණේ නැති බව අපි දන්නවා දේව වචනේ ලියලා තිබෙනවා. එතකොට මේ සෙනග එකතු වෙලා මේ දේශය වෙනුවෙන් මදහත්කාරකම් කරන්න පටන් අරගත්තා. සෙනග වෙනස් වෙන්න පටන් අරගත්තා. එතකොට දේශය ආරක්ෂා වුණා. මෙන්න මේ වගේ මදහත්කරුවන් සමග දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. දැන් යෝනා කියන්නේ මදහත්කරුවෙක්. ඔව් දේශයන් වෙනුවෙන්, ඔව් සෙනග වෙනුවෙන් මැදිහත් වුණා. එතකොට මදහත්කරුවාට තමයි එලිදරව් පැමිණෙන්නට යන්නේ. ඔබ මේක අහගෙන දින්නේ. පොඩක් හයියෙන් ආමෙන් කියලා කියමුද? දැන් මදහත්කරුවන් සමග දෙවියන් වහන්සේ නිතරම සිටිනවා. ඒ වගේම මදහත්කරුවන්ට දෙවියන් වහන්සේ නිතරම කතා කරන්නට යනවා. ඇයි? මදහත්කරුවන් තුලින් තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම ජාතීන් තුල, සෙනග තුල, රට රාජ්‍යයන් වල ඇති වෙන්නට යන්නේ. හරිද? දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නට යන්නේ මේ යාඥාව තුලින්. ඒ නිසා මදහත්කරුවගේ ඔබ මදහත්කාරය යාඥාව කරනවා නම් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ඔබට දේවල් පුද්ගලයන් ගැන, දේශයන් ගැන ඔබට මඟ පෙන්වන්නට යනවා. ඒ කියන්නේ ඔබ ඉලිදරව් ලබන කෙනෙක් වෙන්නට යනවා. දෙවියන් වහන්සේගේ හඬ අහන කෙනෙක් වෙන්නට යනවා. ඔබ මදහත්කාර යාඥාවල් සිදු කරන විට එසකියල් 22 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තිය බලන විට දෙවියන් වහන්සේ කියනවා මට මදහත්කරුවෙක් මම හෙව්වා මට හම්බුනේ නැහැ කියලා. එසකියල් 22:30 අපි බලමුද? මා විසින් දේශයේ නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනගා දේශයේ උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට ඔවුන් අතරේ මිනිසෙකු සෙවීමි. නමුත් කිසිවෙක් මට සම්බන්ුනේය. නැවත වචනේ කියන්න. මා විසින් දේශයේ නාස්ති නොකරන පිණිස දේශයට ශාපයක් නොපැමිණෙන පිණිස, ඒ කියන්නේ දේශයට නාස්තියක් නොපැමිණෙන පිණිස පවුරක් ගොඩනගා දේශයේ උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට ඔවුන් අතරේ මිනිසෙකු සෙවීමි. ඔබට මේක පැහැදිලිද? මේ කඩුල්ල කියලා කියද්දි ඔබට මතක් වෙන අර ගෙදර තියෙන කඩුල්ල. පවුරක් කියලා කියද්දි ඔබට මතක් වෙන්නේ කොහේ හරි බැඳපු තාප්පයක්. නෑ එහෙම නෙමෙයි. මේ කතා කරන්නේ මිනිසෙක්ගේ ආත්මික ජීවිතය ගැන. ඒ වගේම කඩුල්ලේ සිටිනවා කියලා කියන්නේ අතරමැදි කෙනෙක්. රයිට්? කඩුල්ල කියලා කියන්නේ සීමාව. එහෙම නේද? දැන් ඔබේ ගෙදර කඩුල්ල කියලා කියන්නේ එතනින් හැරෙන්නේ මොකද්ද? පාර. ඉතින් ඔබගේ ගෙදර සීමාව, ඔබේ ඉඩමේ සීමාවේ තමයි කඩුල්ල දාලා තියෙන්නේ. කඩුල්ලෙන් ඇතුලේ ඔබේ ගෙදර, ඔබේ ඉඩම සහ නිවස, ඔබේ වැසියන්. ඒ වගේම එතනින් එහාට පාර. දැන් මෙතන කඩුල්ල කියලා කියන්නේ සෙනග සහ දෙවියන් වහන්සේ අතර සිට ගැනීමයි. ආමෙන්. මොකද්ද කඩුල්ල කියලා කියන්නේ?
අතරමැද්දට පැමිණීම. රයිට්? දැන් කඩුල්ලෙන්නේ ගෙදර මිනිස්සු එළියට යන්නේ නේද? ගෙදරට දේවල් ගේන්නේ, ගෙදරින් එළියට යන්නේ. එතන තමයි හුවමාරු මධ්‍යස්ථානය. කඩුල්ල. එතකොට රටක් සහ දෙවියන් වහන්සේ අතර සිටිමින් ඒ රට වෙනුවෙන් දේවල් ලබා ගැනීමට අතරමැදි වෙන මිනිසයාට කඩුල්ලේ සිටින මිනිසයායයි බයිබලය කතා කරනවා. මේක දෙවියන් වහන්සේ කිව්වා වගන්තිය. පවුරක් ගොඩනගලා කඩුල්ලේ ඉන්නම මිනිස්සෙක් කෙව්වා. ඔබ දන්නවද මේ පවුරු මිනිස්සුන්ට රැකවරණයක් ගේනවා. හරිද? පවුරක් ගොඩනගන්න ඒ පිණිස. එතකොට යාඥාව එක පවුරක් වගේ ඔබ ආරක්ෂා කරන්නට යනවා. ආමෙන්. අපි දන්න යෙරිකෝ වටා පවුරක් තිබුණා. මේ නගරේ වටා. ඒ නිසා කිසිම සතුරු හමුදාවකට මේ යෙරිකෝ නගරයට ඇතුල් වෙන්න බැරි වුණා. මේ පවුර තමයි මේ නගරේ ආරක්ෂා කළේ. ඉතින් මේ පවුර කඩාගෙන වැටුණා කියන්නේ උන්ගේ ආරක්ෂාව සම්පූර්ණ නැති වෙලා ගියා. එවිට ඊශ්‍රායල් සෙනගට පුළුවන් වුණා මේ නගරේ කොල්ල කන්න. ඒ වගේ පවුර තමයි ඔබේ රැකවරණය. දැන් මේ ඔබ යාඥා කරන විට ඒක ඔබ වටා පවුරක් මෙන් ඔබ ආරක්ෂා කරන්නට යනවා. ඒ වගේම කඩුල්ලේ ඉඳලා ඒ කියන්නේ මදහත් කරුවෙක් වශයෙන් දෙවියන් වහන්සේට ඒ රට වෙනුවෙන් කතා කරන්න දෙවියන් වහන්සේ එක්කෙනෙක් කෙව්වලු. හැබැයි බයිබලයේ කියනවා හම්බ වුණේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ මදහත්කාර යාඥාවට ස්වාමීන් වහන්සේ ඔබව කැඳවලා තිබෙනවා. ඔබේ ගම්මානය වෙනුවෙන්, ඔබ ඉන්න නගරය වෙනුවෙන්, ඔබ ඉන්න පළාත ගැන, ඔබ ඉන්න රට ගැන, ඒ කියන්නේ ලෝකය ගැන යාඥා මදහත්කරුවෙක් හැටියටයි දෙවියන් වහන්සේ ඔබව කැඳවලා තිබෙන්නේ. ඒක තමයි මදහත්කාර යාඥාව. ඉතින් ඔබ බලාවි මම ඔබ ගැන යාඥා කරලා ඔව් මොනවා වේද? අනේ වන්දා මේ රටේ මේ ජනාධිපතිලා වෙනස් වේද? මම යාඥා කරලා මේ රට වෙනස් වේද? මම යාඥා කරලා කියලා ඔබ එහෙම මානසික වෙන්න එපා. බයිබලයේ අපව ධෛර්යමත් කරනවා එක මිනිස්සෙක් කරන යාඥාව කරනකොටගෙන ඉතුරු කොටස එන්නේ නැහනේ. නෑ මගේ මට එන්නෙත් නෑ ඔබට එන්නෙත් නෑ වගේ එහෙම. එක මිනිස්සෙක්ගේ යාඥාව කරනකොටගෙන මොනවද වෙනව කියන්නේ? පොඩි දේවල් ටිකක් වෙනවලු. එහෙමද කියන්නේ? නෑ බයිබලයේ කියනවා මහත් දේ සිදු වෙනවා. යාකොබ්තුමා ලස්සනට ලියනවා ඒක නේද? මිනිස්සෙක්ගේ යාඥාව කරනකොට මහත් දේ සිදු වෙනවා. එලියා අප සමාන ගතිය ඇති මිනිස්සෙක් කියනවා නේද? ඔහු යාඥා කරාම අවුරුදු 3යි මාස 6ක් වැස්ස ආවේ නැහැ කියලා කියනවා. ඔහු නැවත යාඥා කළාම වැස්ස ආවා කියලා කියනවා. අපි ඒක ගැන තව ටික වෙලාවකින් කතා කරන්න යනවා. එතකොට එක මිනිස්සෙක්ගේ මදහත්කාරකම එලියා රට වෙනුවෙන් කඩුල්ලේ හිටිය මිනිස්සෙක්. ඊශ්‍රායලය වෙනුවෙන් කඩුල්ලේ හිටියා. දෙවියන් වහන්සේටයි සෙනගටයි අතර මදහත්කාර වුණා එලියා. ඉතින් මේ කඩුල්ලේ සිටීම නැත්තම් ඒ මදහත්කාර යාඥාව තුළින් දෙවියන් වහන්සේ ඔබට දේවල් කතා කරන්න යනවා. ඒ වගේම ඔබේ යාඥාව කරනකොටගෙන ඔබ යාඥා කරන පුද්ගලයා හෝ ඒ රට තුලත් මහත් දේවල් වෙන්නට යනවා. ඒ නිසා ඔබ මදහත්කාර යාඥාව අතාරින්න එපා. ඔබ දේශයේ උදෙසා මදහත්කාරකම් කරගෙන ඉන්නවා නම් ඔබ දිගට මේක කරන්න. මොකද දේශයක් තුල ඉන්න සෙනග ඒ වෙනුවෙන් යාඥා කිරීම හරිම වැදගත්. ඒ වගේම උත්පත්ති පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳලා 26 දක්වා බලන විට සොදොම සහ ගොමෝරාව උදෙසා ආබ්‍රහම්ගේ මදහත්කාර යාඥාව ගැන තොරතුරු අපිට මෙතනින් ලබා ගන්න පුළුවන්. සොදොම සහ ගොමෝරාව කියන නගර දෙක අද මල මුහුද ඩෙඩ් සී කිසිම ජීවියෙක් නැති මුහුදක් තියෙනවා. විශාල එකක් රට අභ්‍යන්තරයේ ඒකට කියන්නේ මල මුහුද. ඉතින් මේ මල මුහුදක් කියලා එකක් තිබුණේ නැහැ. නමුත් මේක ඇති වෙන්න හේතුව මේ මෙතන ඇති වුණු විනාශය නිසා. එතන තිබුණු නගර දෙක තමයි සොදොම සහ ගොමෝරාව කියන නගර දෙක. විශාල නගර දෙකක්. ඒක ගොඩක් සෙනග හිටියා. හැබැයි මෙතන තිබුණු භයානකම දේ තමයි මෙතන මිනිස්සු පව් කළා. භයානක අනාචාරකම් ඒ නිසා භයානක සමාජ රෝග වෛරස් රෝග වලින් පිරීලා තිබුණා මේ නගර දෙක. රයිට්? දැන් මේ ලෝකෙත් දැන් මේ වගේ වර්තමාන කාලයේ වෙද්දී අපි දකිනවා සොදොම ගොමෝරාව වගේ පාප මේ ලෝකයේ අද ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු සතුන් සමග අනාචාරකම් කරනවා. පුරුෂයන් සමග කාන්තාවන් සමග අනාචාර කරන මෙන්න මේ වගේ භයානක පාපය තිබුණු ස්ථානයක් තමයි සොදොම සහ ගොමෝරාව. ඉතින් දෙවියන් වහන්සේ මේකට විනිශ්චය ගේන්න ගියා. ඒ මිනිස්සු වෙනස් වෙන්නෙම නැහැ, ඒ මිනිස්සු හැදෙන්නෙම නැහැ. ඒ නිසා කාලාන්තරයක් බලලා ස්වාමීන් වහන්සේ තීරණයක් අරගන්නවා
මේ සොදොම ගොමෝරාව ගින්දර හා ගෙන්දගම් වලින් විනාශ කරන්න. ගෙන්දගම් මේවන්ට හේතුව තමයි විස බීජ විනාශ වෙන්න. සල්ෆර් නැත්නම් ගෙන්දගම් සම්පූර්ණ විස බීජ විනාශ කරන දෙයක්. ඒක හරි විසයි. එතකොට ඒකෙන් ওই කුඩා වෛරස් ඒවම ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් මිනිස් සිරුරට ඒව ගහන්න ඇතුල් කරන්න බෑ මිනිස්සු මැරෙන හින්දා. ඉතින් උන්වහන්සේ මේ ගින්දරත් එක්ක ගෙන්දගම් මේවා. මොකද ගින්දර විතරක් ඒවල නිකන් හිටියේ නෑ. ඉතින් සමහර ඒ තියෙන ඔක්කොම විස බීජ විනාශ වෙන්න උන්වහන්සේ ගෙන්දගනුත් එතෙන්ට එව්වා. ඉතින් ඒ නිසා ඒ නුවරවල් දෙක පිච්චිලාම ගියා. ඉතින් ඊට ඉස්සර වෙලා ඒ දේව විනිශ්චයෙන්ද ඉස්සර වෙලා උන්වහන්සේ බැලුවා මේ සොදොම ගොමෝරාව දිහා බලද්දි එක පවුලක් ඉන්නවා දෙවියන් වහන්සේට নমස්කාර කරන. දෙවියන් වහන්සේට යාඥා කරන. මෙන්න මේක තමයි වැදගත්කම. හරිද? යම් දේවල් වෙන විට දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් සිටීම හරි වැදගත්. ආමේන්. දැන් උදාහරණයක් ලෙස ඔබේ නිවසේ අය ගැලවීම ලැබලා නැතත් ඔබේ නිවසේ සිටීම නිසා දෙවියන් වහන්සේ ඔබේ පවුලට ආශිර්වාද කරනවා. ඒකට හොඳම උදාහරණයක් තියෙනවා. ඒ තමයි මම. හරිද? මම දුටුවා අපේ පවුල ගැන මම 1990 ගණන් වල ඉඳලා ආපහු හැරලා බලද්දි මම 1994 තමයි ගැලවීම ලබන්නේ. දැන් අවුරුදු 27ක් වෙනවා. යේසුස් වහන්සේ පිළි අරගෙන මම 1994 ඉඳලා අපේ පවුල දිහා බලාගෙන ඉද්දී මම දුටු බොහෝ කාරණා තියෙනවා. යේසුස් වහන්සේව හඳුනා ගැනීමත් එක්ක මට ලොකු බාධාවල් ආවා අපේ පවුලෙන්. මොකද අම්මා තාත්තා ඒගොල්ලන් යේසුස් වහන්සේ පිළි අරගෙන හිටපො නැති නිසා මම අනිතක දේව සේවයට ආවා 95 96 වගේ වෙද්දී 96 වෙද්දී එවිට ඒක ලොකු ගැටලුවක් වුණා පවුලයට. මම රස්සාවල් කරන්නේ නැහැ, ඉන්කම් එකක් නැහැ. එතකොට අපේ ගෙදර මේ කළුතට ෆිනෑන්ස් එකට මොනවාද සින්න වෙන්න වෙලා තිබුණා, ලීසින් දාලා වාහනවලට. මේක ලොකු ප්‍රශ්න තිබුණා ගෙදර. එතකොට මට කිව්වා මේවා බේරගන්න කියලා ජොබ් එකක් කරලා. ඉතින් මම යේසුස් වහන්සේ පිළිහරන් හිටපු නිසා මම සේවයට ඇවිල්ලා තිබ්බ නිසා මම රස්සාවකට ගියේ නැහැ. ඒ සේවයේ මුල් අවතීර්ණ වෙද්දිම 97 98 වෙද්දිම ලොකු ආර්ථික ගැටලුවක් ආවා අපේ පවුලට. අපේ ගෙවල් ඉඩම් විකුණන්න සිදු වුණා. හරිද? ඉතින් මේ දැන් මම බලාගෙන මං ආපහු හැරිලා බලද්දී මේ හැම දෙයක් ඔස්සේ දෙවියන් වහන්සේ මා හරහා මාව තියලා යමක් කරන්න පටන් අරගත්තා. මට මතකයි 2002 අවුරුද්දේ අපේ තාත්තට කකුලට විස බීජයක් ඇතුල් වෙලා ඩොක්ටර් කිව්වා මෙයා සති 2ක් ඇතුළත මැරෙයි කියලා. කකුල ගැලවුවොත් මෙතනින් ගැලවුවොත් මාස 3ක් ජීවත් වෙයි කියලා කිව්වා. ඒත් මැරෙනවා කියලා කිව්වා. මොකද ඒ විස බීජය නහරවලට ගිහිලා නහරවල ලේ නෑ සැරව පිරීලා කොහොමත් මේ කකුල මෙතනින් ගලවන්න ඕන කිව්වා. ගලවලා අයින් කරන්න ඕන කිව්වා. එහෙම වුණොත් මාස 3ක් විතර ඉඳී කිව්වා. ඉතින් ඒ තැනට ප්‍රශ්නේදී මම දන ගහලා යාඥා කරන්න ගත්තා. හරිද? ඒ ආඥාව වාතාවරණය වෙනස් කරන්න පටන් ගත්තා. මාස 3ක්වත් ඉන්නේ නැහැ කියපු අපේ තාත්තා අවුරුදු 12ක් අපිත් එක්ක හිටියා. ආමෙන්. මාස 3යි අවුරුදු 12යි කොහොමද නේද? දෙවියන් වහන්සේගේ සීමාව කොච්චර එහාට දැම්මද උන්වහන්සේ ආයු කාලේ. අවුරුදු 12ක එහා පැත්තට දැම්මා. යාඥාව හරහා. ඒතර මම දුටුවා මේ ඊට පස්සේ අපේ පවුලේ දෙවියන් වහන්සේ වෙතට එනවා ඒ සුවවීම හරහා, ආර්ථික ප්‍රශ්න විසඳීම හරහා, දේවල් වාතාවරණය වෙනස් වෙන විට ඒ හැම එකකට මුල් උනේ යාඥාව. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටීම. හැම බාධාවක් ජය ගන්න හේතු වුණ යාඥාව. ඒ නිසා සමහර දේවල් තිබෙනවා දෙවියන් වහන්සේ ඔබව තබලා ඔබේ යාඥාව කරන කොටගෙන ඔබේ පවුල් තුල උන්වහන්සේගේ සැලසුම ඉෂ්ට කරනවා. ඒ නිසා ඔබේ පවුලේ අනිත් අය ගැලවීම ලබලා නැහැ කියලා ඔබ දුක් වෙන්නට එපා. ඔවුන් ගැලවීම නොලබා හිටියත් දන්නවද ඔවුන් ගැන දෙවියන් වහන්සේට සැලසුම් තිබෙනවා. ඒ නිසා ඔබ දිගටම යාඥා කරන්න. ඔබේ මදහත්කාර යාඥාව ඔබ දිගටම පවත්වාගෙන ඉන්න. මොන බාධා ආවත් විට යකා පෙන්නයි කොහොම යාඥා කරාට වැඩක් නැහැ. දැන් බාරය ගැන යාඥා කරා. අර මිනිහා තාම මේ ගැලවීම ලබන්නේ නැහැ නේද? දැන් ඔබ අවුරුදු 3ක් විතර යාඥා කරා නේද? තාම එයාගේ ලෙඩේ සුව වුණේ නැහැ නේද? ඒ වගේ යකා ඔබේ මනසට දේවල් දාලා ඔබේ යාඥාව නැති කරන්න මාර try එකක් දෙනවා. නමුත් ඔබ එක දිගටම යාඥා කරන්න. ආමෙන්. එක මොහොතක් එනවා ඔක්කොම අභිභවා උන්වහන්සේගේ හස්තේ ක්‍රියාත්මක වෙනවා.
ඔබ අහලා තියෙනවද චයිනීස් මොකද චීනයක උණ පඳුරක් තියෙනවලු. ඒක කොච්චරද කාලයක් අවුරුදු 4ක්ද කොහෙද නේද? ඒක මේ පොළවේ උඩට එන්නේ නැහැලු. ඒක එහෙමම තියෙනවලු. හැබැයි එක මොහොතක ඒ අවුරුදු ගානකට පස්සේ සති 3ක්ද 4ක්ද ඇතුළත ඒක අඩි 60ක් දක්වා උසට යනවලු එකපාරට. මට ඒ කතාව හරියට මතක නැහැ. ඒ වගේ දන්නවද ඔබ කරන යාඥාවල් වලට ඔබ අවුරුදු ගාණක් යාඥා කළත් කිසිම පිළිතුරක් නැහැ වගේ ඔබට තේරුණාට හැබැයි ඒක දවසක් එනවා සියල්ල යට කරගෙන ඔබේ යාඥාවල් වලට පිළිතුරු ලැබෙන දවස. ආමෙන්. ඒ නිසා ඔබ යාඥා ජීවිතේ ඇස් වලින් දේවල් දැකලා අධෛර්ය වෙන්න එපා. දෙවියන් වහන්සේට පුළුවන් දේවල් වෙනස් කරන්න. දැන් සොදම විනාශ කරන්න ස්වාමීන් වහන්සේ තීරණ අරගද්දී උන්වහන්සේ බැලුවා ගින්දර ගෙන්දගන් යහමු කියන බලද්දී ඉන්නවා දේව ගරුබියේ තියෙන යාඥා කරන පවුලක්. දැන් උන්වහන්සේ මොනවද කරන්න බෑ. දැන් උන්වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කියනවා දැන් ආබ්‍රහම් මේ පවුල වෙනුවෙන් යාඥා කරන කෙනා. සොදමට ගියා වූ ලොත්ගේ භාර්යාව දරුවන් වෙනුවෙන් මේ පවුල වෙනුවෙන් ආබ්‍රහම් යාඥා කරන මනුෂ්‍යයා. ඒ නිසා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කියන ලොට්ට කතා කරේ නැහැ. දෙවියන් වහන්සේ මැදහත් කරුවාට කතා කරලා කියනවා මම සොදොම ගොමෝරාව විනාශ කරන්නට යනවා. දැන් එතකොට ආබ්‍රහම්ට මතක් වෙනවා මගේ සහෝදරයාගේ පුතා ඉන්නවනේ ලොත් ඉන්නවනේ. දැන් ඉතින් අනිත් එක මේකේ ලොකු සෙනගක් ඉන්නවා. ඔහු යාඥා කරලා අනේ ස්වාමීනි ඒක කරන්න එපා. මේ ඔබ වහන්සේ දුෂ්ටයන් සමග මේ ධර්මිෂ්ඨ විනාශ කරනවද? ඒ නිසා එහෙම කරන්න එපා ස්වාමීනි කියලා මෙයා යාඥා කරන්න පටන් අරගන්න. ඉතින් දෙවියන් වහන්සේ කිව්වා ඔයා මට ඒක ධර්මිෂ්ඨ හොයලා දෙන්න කියලා. ඉතින් ආබ්‍රහම් කියන හරි 50ක් මං හොයලා දෙන්නම්. මේ ඔබ වහන්සේ ඒක විනාශ කරන්න එපා කියලා. ඉතින් දෙවියන් වහන්සේ කියන හරි මට හොයලා දෙන්න කියලා. ඉතින් ආබ්‍රහම් බැලුවා ධර්මිෂ්ඨ 50ක් නැහැ නේද? අනේ වගේ ලස්සන මැදහත්කාර යාඥාවක්. ආබ්‍රහම්ගේ යාඥාව සහ දෙවියන් වහන්සේගේ පිළිතුර අතර දෝලනයක් වෙනවා. අපි මේ පොඩ්ඩක් බලමු මෙතන උත්පත්ති 18:23 ඉඳලා. ආබ්‍රහම් ළඟව ඔබ දුෂ්ටයන් සමග ධර්මිෂ්ඨයන් විනාශ කරන සේක්ද. ඒ නුවර ධර්මිෂ්ඨයන් 50 දෙනෙක් සිටිත් නම් එහි සිටින ධර්මිෂ්ඨයන් 50 දෙනා නිසා ඔබ ඒ ස්ථානය ඉතුරු නොකොට විනාශ කරන සේක්ද. එයාකාර කිරීම ඔබගෙන් දුරු වේවා. ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමාන වන ලෙස දුෂ්ටයා සමග ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරු වේවා. මුළු පොළවේ විනිශ්චයකාරයන්න් වහන්සේ යුක්තිය නොකරන සේක්දැයි කීවේය. දැන් මේක තමයි ආබ්‍රහම්ගේ මොන යාඥාවද? මැදහත්කාර යාඥාව. ඔව් මේ යාඥා කරන්නේ කුමක් උදෙසාද? ඇහුන්නේ. නාරම්මල සහ කුලියාපිටිය වෙනුවෙන්. ඔහු මේ යාඥා කරන්නේ කුමක් උදෙසාද? සොදොම සහ ගොමෝරාව උදෙසා. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ උත්තරයක් එනවා. එවිට ස්වාමින් වහන්සේ සොදොම් නුවර තුල ධර්මිෂ්ඨයන් 50 දෙනෙක් සම්බ වුණොත් ඔවුන් නිසා මුළු ස්ථානය ඉතුරු කරන්නේ මේ කීසේක. දැන් මෙන්න ආබ්‍රහම්ගේ මැදහත්කාර යාඥාවට දෙවියන් වහන්සේගේ පිළිතුර. හරි ආබ්‍රහම් ඔයා මට 50ක් හොයලා දෙන්න මම මේක විනාශ කරන්න නැතුව ඉන්නම් කියලා. නමුත් අවසානයේ මොකද උනේ? ලොත්ගේ පවුල විතරයි හිටියේ. දෙවියන් වහන්සේ කිව්වා පේනවනේ තත්ත්වේ. ඒ නිසා ඒගොල්ලන්ට එළියට එන්න කියන මම මේක විනාශ කරනවා කියලා. දැන් අපි මෙතන අපි අද ගන්න දේ තමයි මේ කතාවේ මේ මැදහත්කාර යාඥාව. එතකොට සොදොමේ ඉන්න කිසිවෙකුට දෙවියන් වහන්සේ කතා කළේ නැහැ. දෙවියන් වහන්සේ කතා කළේ සොදොමෙන් එළියේ ඉඳලා සොදොම වෙනුවෙන් යාඥා කරපු මිනිසයාට. ඔබට පැහැදිලිද මේ කියන එක? ඇයි ආබ්‍රහම්ට කතා කරන්න හේතුව දෙවියන් වහන්සේ? මට ඇහුන්නේ නැහැ. ඔහු මේ නගරවල් වෙනුවෙන් යාඥා කරපු මිනිසයා. ඉනිසා බයිබලයේ කියනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ මැදහත්කාරකම් කරන මිනිසයන්ට නොකිය. හරිද? උන්වහන්සේ දේවල් කරන්නට යන්නෙත් නැහැ කියලා. එහෙනම් මහා පුදුම දෙයක්. මැදහත්කරුට පුළුවන් දෙවියන් වහන්සේගේ තීරණ වෙනස් කරන්න. ඔබ බලය දෙවියන්ටත් වඩා උතුම් පොරක්ද මේ මැදහත්කරු කියලා. ඔබ හිතන්න පුළුවන් දෙවියන් වහන්සේට වඩා උතුම් මිනිහෙක්ද? නෑ. එච්චර දෙවියන් වහන්සේ මැදහත්කරුවන්ට සංවේදී. ආමෙන්. ඒකයි මෙතන කතා කරන්නේ. උන්වහන්සේ ඔවුන් කියන එක අහනවා. ඒ යෝන් නිතර යාඥා කරන අය. ආබ්‍රහම් ගැන තව ස්ථානයක එක රජ කෙනෙකුට දෙවියන් වහන්සේ කියනවා උඹ වෙනුවෙන් යාඥා කරන මිනිහාගේ භාර්යාව අතහැරලා දාපන් කියලා. නේද? අර ආබ්‍රහම්ගේ නෝනව එක වෙලාවක අර රජතුමා අරන් ගියාට පස්සේ නේද? ඒ වෙලාවේ කියනවා ඔයා වෙනුවෙන් යාඥා කරන මනුස්සයාගේ නෝනයි මෙයාට කරදරයක් කරන්න එපා කියලා.
ඉතින් ඒ වගේ ආබ්‍රහම්ගේ සිරිතක් තමයි ඔහු කොතන හිටියත් ඔහු වටපිටාව වෙනුවෙන් රටවල් වෙනුවෙන් යාඥා කරපු මිනිසෙක් හිටියා. පුද්ගලයන් වෙනුවෙන්, දේශයන් වෙනුවෙන්, රජවරු වෙනුවෙන් යාඥා කරන මිනිසෙක්ව හිටියා. ඉතින් ඔහුගේ යාඥාව නිසා දෙවියන් වහන්සේ නිතරම ඔහුට කතා කරන්න පටන් අරගත්තා. ඉතින් සොදොම විනාශ කරන්න තීරණ අරගන්න විට දෙවියන් වහන්සේ මැදහත් කරුට කතා කරනවා. ඉතින් ඒ නිසා ඔබ මැදහත් කරුවෙක් හැටියට යාඥා කිරීම හරි වැදගත් වෙනවා. ඇයි? දෙවියන් වහන්සේගේ හඬ ඔබ අහන්නට යනවා. ආමෙන්. හලෙලූයා. පළවෙනි තිමෝති දෙවෙනි පරිච්ඡේදයේ 1-5 දක්වා බලන විටත් අපට දේව වචනේ කියනවා මේ සියලු මිනිස්යන් වෙනුවෙන් මැදහත්කාරකම් කරන්න. සියලු මිනිස්යන් වෙනුවෙන්, රටවල් වෙනුවෙන්, රටේ නායකයන් වෙනුවෙන් ඔබ යාඥා කරන්න. අපි අහමු මේ වගන්තියත්. ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සංසුන්කමින් සමාදාන වූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද, යාඥාද, මැදහත්කම්ද, ස්තුතිදීම්ද පවත්වන්නට සියල්ලට පළමුවෙන් අවවාද කරමි. පවුල්තුමා කියනවා මේ ඔබ රටක සමාදානවත් නිශ්චල ජීවිතයක් ගත කරන්න ඕන නම් රටේ ඉන්න ජනාධිපතිටයි අගමැතිටයි ඔක්කොම සෙට් එකට බැන බැන ඉන්න එපා. පාර්ලිමේන්තුවටයි ඔක්කොටම බයින්න එපා. ඒ මිනිස්සු වෙනුවෙන් යාඥා කරන්න. කී දෙනෙක් ඒකට ආමෙන් කියනවද? දැන් මේ කියන එකවත් තේරෙන්නේ නැද්ද ඔබට? හරිද? ඔබට රටක හොඳ ජීවිතයක් ගත කරන්න ඕන නම් බයිබලයේ මොකද්ද කියන්නේ? කවුරු වෙනුවෙන් යාඥා කරන්න කියලාද? රටේ උසස් නිලතර දාරන මිනිස්සු වෙනුවෙන් යාඥා කරන්න. නැත්තම් බඩු මිල වැඩි වෙනකොට ජනාධිපතිට බයින්න එපා. ඒ මිනිස්සු වෙනුවෙන් යාඥා කරන්න ගන්න. එතකොට දෙවියන් වහන්සේ ඔවුන් අත ගහන්නට යනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන්නට යනවා. එහෙනම් අපේ රටේ මෙවැනි වාතාවරණයක් වෙනවා නම් ඒකට වග කිය යුත්තේ කවුද? මම මේ වගකිය යුතු කට්ටිය හොයනවා. අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා නම්, හරිද? ඩොලර් එක උඩ යනවා නම්, රුපියල අවප්‍රමාණය වෙනවා නම්, හරිද? මේ ජනයන්ට ජීවත් වෙන්න බැරි වාතාවරණය වෙනවා නම් කවුද වග කියන්න ඕනේ? 69 ලස්සේ ඡන්ද දීපු කට්ටිය. එහෙමනේ දැන් කියන්නේ. එහෙම නෙමෙයි. අපි බයිබලානුකූලව බලන විට ඒකට වග කිය යුතුයි කවුද? කිතුණුව. ඔබ බලයි. අපි මේ මං ඔබට සම්බන්ධ නැහැ. ඇයි මේ බයිබලයේ කියනවා ඔබ රටේ ඔබට සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙන්න බැරි නම් ඔයා රටේ නායක වෙනුවෙන් යාඥා කරලා නැහැ. දැන් මං අත උස්සන්න කියන්නේ නැහැ. හරිද? නිකන් ඔබ බලන්න නිකන් විනාඩි 10ක් ඔබ රටේ ජනාධිපති වෙනුවෙන් හැමදාම යාඥා කරනවද? දැන් අත උස්සන්න ඕනේ නැහැ. මං කවුරුත් ඔසවන්න පහත් කරන්න කැමති නැති හින්දා. නිකන් ඔබ හිතන්න දවසකට විනාඩි 10ක්වත් ඔබ රටේ නායකයෝ ගැන යාඥා කරනවද? එහෙනම් ජනාධිපතිට බයින් එක නතර කරන්න. එහෙනම් ඔබ මේක නොකර අපේ වගකීමේ බයිබලයේ අපිට කියනවානේ. ඒක මේ පොහොට්ටුවද අලි අද නැත්නම් මේ අතද බුලත් කොලේද මේ සීනුද අපිට අදාළ නැහැ. අපට අදාළ නැහැ දේශපාලන පක්ෂය. බයිබලයේ කියනවා නායක වෙනුවෙන්, දේශ වෙනුවෙන් යාඥා කරන්න. එතකොට කිතුණු සභාවට නෙමේ වගකීම දීලා තියෙන උන්වහන්සේ. රටක අයිතිකාරයා, රට මවපු දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට කියනවා රට උදෙසා යාඥා කරන්න. එතකොට ඔබ ඒක පැහැර හරින විට රටක් තුල දේවල් වෙනවද? වෙන්නේ නැහනේ. එතකොට බාධා වෙනවා, ගැටලු වෙනවා. එතකොට අපි කියනවා මේ රටේ ඉඳලා වැඩක් නැහැ, පිට රටකටවත් යන්න ඕන ජීවත් වෙන්න. හරි මේක නෑ අපේ වගකීම තමයි දේශය වෙනුවෙන් යාඥා කරන එක. මම දන්නේ ඔබ කී දෙනෙක් අද ඉඳලා හරි මේක කරන්න යනවද කියලා. හැබැයි බයිබලයේ ඔබට කියනවා මේක ඔබ කළ යුතු වගකීමක්. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද මේකට? මේක ඔබ කරන්නට ඕනේ. රයිට්? ඔබට සමාදානමත් නිශ්චල ජීවිතයක් ගත කරන්න නම් දේශය උදෙසා අනිවාර්යෙන් යාඥා කරන්න. එතකොට ඔබ යන ස්ථානවල ඔබට යහපතක් වෙන්න යනවා. ආමෙන්. ඒ වගේම දේශය තුලත් උන්වහන්සේ ආශිර්වාදයක් කරන්නට යනවා. අපි ඊගාව එක බලමු. ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය බලන විට පේදුරුතුමා සුභාරංචිය ප්‍රකාශ කරන්නට ගිහලා සිරබාරයට ගන්න විට සභාව පේදුරු වෙනුවෙන් යාඥා කරන්න ගත්තා. මේ සභාව කරපු යාඥාව තුලින් දෙවියන් වහන්සේගේ දූතයෙක් ගොස් පේදුරුව සිරමැදිරියෙන් එළියට ගේනවා. ආමෙන්. එතකොට මේ ආත්මික තලය ක්‍රියාත්මක වෙන්නට පටන් අරගත්තේ මේ සභාව එකතු වෙලා යාඥා කරන්න පටන් ගත්තට පස්සේ.
ඒ නිසා එකමුතු යාඥාව හරි වැදගත්. කියන්න පුළුවන්ද? ඒ කාලයේ පමණේදී හෙරොද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්නට අත දිගු කළේය. ඔහු යොහන්ගේ සහෝදර වූ යාකොබ් කඩුවෙන් මැරුවේය. ඊට යුදෙවරුන් ප්‍රසන්න වූ බව දැක ඔහු පේත්‍රසුත් ඇල්ලුවේය. දැන් සභාවට පීඩාවල් ආවේ අද ඊයේ නෙමෙයි. හරිද? සභාවට පීඩාව එදා ඉඳලම ආවා. ඒ නිසා ඒක අපි විමතියෙන් වගේ පුදුමෙන් වගේ බලන්න හේතුවක් නෙමෙයි. අද කාලෙත් සභාවට පීඩා කරනවා මිනිස්සු විවිධ ආකාරයෙන් නින්දා අපහාස සමාජ මාධ්‍යවල එක විදිය නින්දා කරමින් මේ හලෙලුයා කියන වචනයට අමුතු විහිළු වචන දාගෙන එක දේවල් කරගෙන යනවා. ඒක මේ අද එකක් නෙමෙයි. දා ඉඳලම මේ රජවරු පවා සභාවට පීඩා කරන්න උත්සාහ කළා. නමුත් සභාව ඔවුන්ට නැති කරන්නට බැරි වුණා. සභාව අදටත් පවතිනවා. සභාව යේසුස් වහන්සේගේ පැමිණීම දක්වාම පවතින්නට යනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. ඒක දෙවියන් වහන්සේගේ වැඩක්. ඒතර පීඩාව එදා ඉඳලම තිබුණා. සභාවට පීඩාව නැති වුණා. රෝමේදී ඒ කවද්ද? ඒ කොන්ස්ටන්ටයින් විසින් රෝමේ රාජ්‍ය ආගම ක්‍රිස්තියානීය බවට පත් කරලා රෝමේ වෙනම දේව ධර්මයක් ගොඩනැගුවා කොන්ස්ටන්ටයින්. ඒ නිසා රෝමේ ඇති වුණු රෝමානු කතෝලික සභාවට රෝමයේ පීඩාව නැති වුණා. ඇයි? රාජ්‍ය ආගම ක්‍රිස්තියානි ආගම නැත්නම් කතෝලික ධර්මයේ බවට පත් කළා කොන්ස්ටන්ටයින්. හැබැයි ඒකේ බොහෝ දේවල් වෙනස් කළා, විකෘති කළා. අපි දන්නවා පූජකයෝ විවාහ වෙන එක නතර කරලා දැම්ම. බැසිලිකා හදලා පූජකයන්ට සැප සම්පත් දීලා, වැඩකාරයෝ දීලා, කෑම උයලා දෙන්න කුක් කෙනෙක් දීලා නැද්ද? චෙෆ් කෙනෙක් දාලා පූජකයාට රජ සැප දුන්නා. එතකොට සුභාරංචිය නැති වුණා. අර ඉන්න රාජ්‍ය ආගමක් නිසා. මොකද රටේ ඔක්කොමලා ඉතින් යේසුව දහන්න ඕනනේ හොඳින් ඕන අරකින්. ඉතින් කොන්ස්ටන්ටයින්ගේ මේ ක්‍රියාකාරීත්වය නිසා සම්පූර්ණම මේ පාපය රජකම් කරන්න ගත්තා සභාව තුල. ඒ නිසා මොනවද උනේ? සමහර පව්කමා කරන්න පූජකයන්ට අවස්ථාව දුන්නා. ඉතින් මිනිස්සු අයලා කොමිසම් කරනවා කියලා කරන කොම් පව් ටික එහා පැත්තේ කූඩුවේ මේ පූජකතුමා ඉන්නවා, මෙහා පැත්තේ කූඩුවේ මේ ඇදහිලිවන්තයා ඉන්නවා. ඉතින් මිනිහා කියාගෙන අර කරා මේ කරා කියලා හොඳ ඒවා කියන්නේ පොඩි දේවල් කියනවා. ඉතින් අරගෙන හරි ඔබගේ පාපේ කමා කරා කියලා එළියට යනවා. ඊට පස්සේ පූජකයන්ට අල්ලස් දීලා පව්කමාව අරගත්තා. ඉතින් මෙන්න මේ වගේ සභාව නාස්ති වුණා. ඒ වෙලාව තමයි මාටින් ලූතර් ඕකෙන් එළියට ආවේ. ਉਹ සභාව ඒ පූජකයෝ කළා වැරදි 105ක්. ඒ රෝමේ සභාව ප්‍රධාන දේවස්ථානයේ මොනවාද මේ දොරේ ඒ පූජකයන් විසින් කළා වූ දේවල් වැරදි 105ක් ਉਹ කොලයක ලියලා ඇලෙව්වා. ඊට පස්සේ කතෝලික සභාව විසින් මේ මාටින් ලූතරව මරන්න හෙව්වා. ඉතින් ඔහු මොකද කළේ? පැනලා ආවා ජර්මනියට. ඒ ඇවිල්ලා තමන්ගේ රට ඒක ඔහු ජර්මන් පුරවැසියෙක්. ඉතින් ඔහු ඇවිත් තමන්ගේ රටට ඇවිල්ලා එහෙදී තමයි මේ ඇන්ග්ලිකන් චර්ච් එක නැත්නම් මේ එංගලන්ත සභාව කියන එක ඇති කරන්න පදනම් උනේ මාටින් ලූතර්. හරිද? ඉතින් ඒකට හේතුව තමයි රෝමේ සාමාන්‍යයෙන් කිතුණු ඇදහිල්ල ආගමක් බවට පරිවර්තනය කළා. අපි දන්නවා ක්‍රිස්තියානිය ඇදහිල්ලක් නැත්නම් සම්බන්ධතාවයක්. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේත් එක්ක තියෙන මොකද්ද? සම්බන්ධතාවය. හැබැයි ඒ කොන්ස්ටන්ටයින් මොකද කළේ? ඒක රාජ්‍ය ආගම බවට පත් කළා. ඉතින් ඒ ආගමක් කරපුවම ආගමික නීති රීති අනම්මනම් ඔක්කොම රූප නමස්කාර ඉටිපන්දම් ගහන ඒවා අනම්මන ඔක්කොම ඒකට එකතු කළා. ඉතින් ආගමක් හැටියට ඒක ප්‍රචලිත වුණා. හැබැයි ඇදහිල්ල එළියට පැමිණියා. ඒ ඇදහිල්ල අදටත් ගමන් කරනවා. ඒක මොන නින්දා අපහාස කරත් මොන බාධා කරත් රජයක් ඒකට පීඩා කළත් මොනවා කරත් ඇදහිල්ල නතර වෙන්නේ නැහැ. ඒක ඉදිරියටම ඇවිල්ලා තියෙනවා. අද දක්වා ඇවිල්ලා තියෙනවා. මෙතනින් ඉස්සරහටත් ගමන් කරන්නට යනවා. ඉතින් එදා මුල් කාලේ පේදුරුතුමාට මේ හෙරොද් අත තැබුවා. සභාවට අත තැබුවා. ඒ කියන්නේ සභාව නාස්ති කරන්න ඔහු ක්‍රියා කළා. යාකොබ් කඩුවෙන් මේ කියතෙන් ඉරලා දැම්මා. මේ වගේ යොහන්ව මරලා දැම්මා. මේ වගේ දේවල් කරගෙන ආවා. ඉතින් ඒ වගේ අවස්ථාවේ පේදුරුතුමාවත් හිරගෙදරට දැම්මා. ඉතින් සභාව එකතු වෙලා මෙයා ගැන මැදහත්කාරකමක් කරා කියලා අපි දකිනවා මෙතන ලියලා තියෙනවා කියන්න. ඒ කාලය මුහුන් නුමුසු රොටි කන දවසය. ඔහු ඒ කියන්නේ පාස්කු මුහුන් නුමුසු රොටි කන්නේ මොන කාලෙටද? පාස්කුවට. පාස්කු කාලයක්. රයිට්. ඔහු අල්ලා හිරගෙයි තබා පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට පිටත ගෙනෙන්න සිතා හේවායෙන් සතර දෙනෙකු බැගින් නැති කාණ්ඩ 4කට ඔහු රැකවල් කරන්න බාර දුන්නේය. ඒ කියන්නේ
4 සෙට් 4ක් දාලා තිබ්බා පේදුරුව ආරක්ෂා කරන්න. ඒ කියන්නේ එක එක වෙලාවට එක 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා මේ යනකොට තව 4 දෙනෙක් එනවා. නිතරම මෙයාව 4 දෙනෙක් බලාගෙන හිටියා. එබැවින් පේත්‍රස් හිරගේ රැකවල් කරන ලද්දේය. නමුත් සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක්ම යාඥා කළාය. සභාව මොකද කළේ? මට කියන්න ඕගොල්ලන්. අඬා හිටියද? අයියෝ අපේ පාස්ටර්ට වෙච්ච දෙයක් නේද? හිර ගෙදර දාලා අයියෝ ඉතින් නිදහස් වෙන්න විදියක් නැහැ මොනවා කරන්නද? දැන් ඉතින් අපිට කොහෙද සභාවක්? දැන් අපි මොන සභාවටද යන්නේ? කියලා මේ දුක් වෙවි හිටියේ නැහැ. අර සභාවේ ඇදිලිවන්තයෝ ටික දන ගහලා තමන්ගේ පාලකවරයා වෙනුවෙන් මොනවද කරේ? යාඥා කරන්න ගත්තා. මේක තමයි යුතුයකම. ඔවුන් යාඥා කරන්න ගත්තා. මොනවද උනේ? ආමුද? හෙරොද් ඔහු පිටතට ගෙනෙන්න සිටිය දාට ප්‍රථම රාත්‍රියේ දැන් මේ ජජ්මන්ට් එක නැත්තම් අල්ලලා හිර කරා දැන් නඩුව අහන්න යනවා. හෙට උදෑසන නඩුව අහන්න යනවා. දැන් රෑ යමක් වෙනවා. දැන් සභාව යාඥා කරනවා. පේත්රුස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ හේවායන් දෙදෙනෙකු මැද නිදා උන්නේය. දැන් බලන්න දන්වල් දෙකකනුත් ගැට ගහලා හේවාය දෙන්නෙකු දෙපැත්තේ ඉන්නවා. එයාලා මැද මෙයා නිදි. කියන්නේ රැකවල්ලු දොර ඉදිරියේහි හිරගේ රැක සිටියෝය. තව දෙන්නෙක් දොර ඉස්සරහිට. දැන් 4 දෙනෙක් දාලා දෙන්නේ. දෙන්නෙක් ළඟ ඉන්නවා. අනිත් දෙන්න දොර ළඟ ඉන්නවා. කොහොම ආරක්ෂාවක්ද? එවිට ස්වාමින් වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය. ආලෝකයක් කාමරෙහි බැබළුනේය. දේව දූතයෙක් එතෙන්ට ආවා. ඇයි මේ ආත්මික ක්‍රියාවලිය වෙන්නේ? සභාවේ සෙට් එකක් ඉඳගෙන මොකද කරන්නේ? මධ්‍යම රාත්‍රියේ දන ගහගෙන දෙවියන් වහන්සේට යාඥා කරගෙන ඉන්න. ඔබ දන්නද යාඥාව තුල ආත්මික ලෝකය ක්‍රියාත්මක වෙනවා. ආමෙන්. අර මේ කට්ටඬියා මොනවාද මේ අර තඹකොලයක් අරගෙන කුටු 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 ගාලා බෙල්ල දැම්මට පස්සෙත් මොකක් හරි වෙනවා නම් හරිද? අපේ දෙවියන් වහන්සේට යාඥා කරන විට ප්‍රාතිහාරයන් වෙන්නේ නැද්ද? ආමෙන්. දැන් අර කුඩු කුඩු ගාලා හුනියම් කරනවා. වදින්නේ නැද්ද? මිනිසුන්ට වදිනවා. එතකොට යක්ෂයාම මේ නේද ආත්මික තලයේ කුඩු කුඩු ගානකට ක්‍රියා කරනවා නම් ඒ කුඩු කුඩු ගානකට හැම වෙනවා නම් ඔබ යාඥා කරන එකට කොහොම වෙන්න යනවද? හුනියම් වල බල කැඩෙන්නට යනවා. ආමෙන්. ඒ නිසා කවුරු හරි දෙහි ගෙඩියක් හදිස්සියේ මිදුලට දාලා තිබ්බොත් බය වෙන්න එපා. අපේ ගෙදරට හැමදාම උදේට දෙහි ගෙඩි දානවා. හරිද? ඔබත් ඕනනම් එන්න අපි ඔබට දෙහි දෙන්නම්. අපේ ගෙදරට හැමදාම එහා පැත්තට දෙහි ගෙඩි දානවා. අත දෙහි ගෙඩි දානවා නේ දෙහි ගෙඩි වැටෙනවා. මොකද අල්ලපු ගෙදර දෙහි ගහ අත්තක් තියෙනවා අපේ පැත්තට. ඉතින් මේ අපේ පොඩි එක්කෙනා උදේට ගිහිල්ලා අවුලගෙන එනවා. ඒගොල්ලෝ අපිට කියලා තියෙන ওই පැත්තට වැටෙනවා ඕගොල්ලෝ තියා ගන්න කියලා. ඉතින් අපිට අපි සල්ලි වලට සාමාන්‍යයෙන් දෙහි ගන්නෙ නැහැ. ඔබටත් ඕන නම් එන්න. මේ හැබැයි අපි කඩන්නේ නැහැ වැටෙන ඒවා පමණයි. ඉතින් ඒගොල්ලෝ කියන කඩා ගන්නත් කියලා තියෙන අපිට අවසර දීලා තියෙන අතු මෙහා පැත්තට ඇවිල්ලා තියෙන. ඉතින් දෙහි ගෙඩි වැටෙනවා. නේද? අර කවුද පාස්ටර් කෙනෙක්ට ඕන වුණාලු එයාගේ ඇදහිල්ලවන්තයන්ගේ ඇදහිල්ල බලන්න. ඉතින් ඒ ගෙදරත් ඔය කඳුකර පළාතේ එක තැනක ඉතින් මෙයා සේවය කරගෙන ඉද්දි ඒ ගෙදර කට්ටියත් ඔය හුනියම් බන්ධන කරදරවලින් නිදහස් වුණු කට්ටියක්. නමුත් ඒගොල්ලෝ තාමත් ඒවට බයෙන් ඉන්නවලු. අර මිනිස්සු හුනියම් කරනවා මිනිස්සු අර කරදර කරනවා මනසේ බලකොටුවක් හැදිලා ඔය මනසේ හැදෙන බලකොටුව අයින් කරන්න ටික හරි අමාරුයි. දැන් මේ පාස්ටර් කියවල නෑ ඔයගොල්ලෝ ඇදහිල්ල ඉන්න කියලා ඒගොල්ලෝ ඊට පස්සේ කිව්වා නෑ අපි බය නෑ දැන් අපි ඇදහිල්ල ඉන්නවා අපි යාඥා කරනවා අපිට හුනියම් වදින්නේ නෑ අපි විශ්වාස කරනවා කියලා හිටියලු. ඉතින් මේ පාස්ටර්ට පොඩ්ඩක් ඕන වුණාලු පොඩ්ඩක් මේගොල්ලෝ චෙක් කරලා බලන්න. ඉතින් මේ පාස්ටර් මොකද කරේ මේ හැන්දෑවේ වෙලාවක මේ පැත්තෙන් වෙන ගමනක් යන ගමන් මේ දෙහි ගෙඩි දෙකකුයි මිරිස් කරල් දෙකකුයි එකට ගැටයක් ගහලා දැම්මලු මෙයාලගේ ඉඩමට. ඊට පස්සේ පහවදා පාස්ටර් වැඩේ කරලා තියෙන්නේ. පහවදා උදේ කෝල් එකක් කරනවා අයියෝ පාස්ටර් ආය හුනියම් කරලා. ඉතින් මෙහා කියලා හරි මම එන්නම් පොඩ්ඩක් ඉන්න මේ අද ඉක්මනට එන්න හම්බ වෙන්නේ නැහැ මං හවස් වෙලා එන්නගේ අනේ නේ ඉක්මනට එන්න මේ උදෙන්ම දාලා අපිට අල්ලන්නත් බයයි ඒවා එතනට යන්නත් බයයි අපි පැත්තකට එදිහා බලාගෙන ඉන්නවා ඉක්මනට එන්න කියලා. මෙයා කියවලු මේ අල්ලලෝක විසි කරලා දාලා අනේ බෑ අපිට අල්ලන්න බෑ කියලා. ඉතින් එයා ඇවිල්ලා කියලා මම තමයි හලෝ මේක දැම්මේ කියලා. ඉතින් මේ තේරෙනවද මිනිස්සුන්ගේ මනස හැදිලා තියෙන විදිය බය.
ඉතින් ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන විට වාතාවරණ වෙනස් වෙන්නට යනවා. අපි දකිනවා සභාව යාඥා කරද්දී ආත්මයන් වහන්සේ ක්‍රියා කරනවා. දැන් ඔබ කරන හැම යාඥාවක් තුළ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. ඔබට විශ්වාසය නැද්ද? ඔය ආමෙන් එකෙන් මට ඇහෙනවා ඔබේ විශ්වාසය. දැන් සභාව එකට එකතු වෙලා යාඥා කරන විට දෙවියන් වහන්සේගේ දූතයෙක් යනවා අර සිරමැදිරියට. අර රැකවලුන්ට ඒක පේන්නේ නැහැ. මොකද දේව දූතයෝ ආත්ම ඇහැට පේන්නේ නැහැ. ඒක තමයි ආත්මික ලෝකයේ ක්‍රියාත්මක කරන එකම යතුර තමයි ඔබගේ යාඥාව. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉක්මනට. ඔහු පේත්‍රුස්ගේ ඇලයට ගසා ඔහු පුබුදුවමින් ඉක්මනින් නැගිටින්නයි කීය. පේදුරුට තට්ටුවක් දාලා කියන නැගිටින්න කියලා. ඔහුගේ දම්වැල් අත්වලින් ගැලවී වැටුණේය. මේ ගැට ගහලා තිබුණු දම්වැල් නිකම්ම ගැලවෙනවා. දැන් දකින්නවද මේ මදහත්කාර යාඥාව තුළ බැඳුම් කැඩෙනවා. රයිට්? දම්වැල් ගැලවෙනවා. කියන්න. දූතයා ඔහුට කතා කොට ඉඟටිය බැඳ වහන් දමා ගන්නයි කීවේය. ඔහු ඒක ලෑස් වෙන්න කිව්වා. අපි යමු. ඔහු එසේ කළේය. නුඹේ සලුව ඇඟලාගෙන මා පස්සේ එන්නයි ඔහුට කීවේය. ඔහු පිටත්ව ඔහු පස්සෙන් ගියේය. දැන් හිරගේ ඇතුළේ ඉඳලා මේගොල්ලන් එළියට යන්න යනවා. දූතයා විසින් කරන ලද දේ ඇත්තක් බව ඔහු නොදැන තමා දර්ශනයක් දකින්නේ යයි සිතුවේය. ඔවුන් පළමුවෙනි දෙවෙනි මුරපලවල් පසුකොට නුවරට යන යකඩ දොරටුව ළඟට ගිය කල ඒක ඔවුන්ට ඉබේම ඇරුණේය. දැන් මේ අර නුවර වහලා තියෙන දොරටුවත් මොකද උනේ? මේ නිකම්ම ඇරෙනවා. දැන් මේක ෆිල්ම් එකක් වගේනේ. නිකම්ම ඇරෙනවා. එතකොට මේ දන්වැල් කැඩිලා යකඩ දොරවල් ඇරිලා මේ මිනිස්සයා එළියට එන්නේ ඇයි? සභාව යාඥා කරනවා. එහෙනම් ඔබේ ජීවිතයත් අද දන්වැල් වලින් ගැට ගහලා බැඳලා දාලා ඔබට සතුටක් නැතුව ප්‍රීතියක් නැතුව සැනසීමක් නැතුව නේද සමාදානයක් නැතුව ආර්ථිකේ වැටිලා මොන හරි ලෙඩ රෝගවල පීඩාවට පතල ඒ වගේ ඔබ ඉන්නවා නම් තනොද යාඥාව මේ වාතාවරණය වෙනස් කරන්නට යනවා. මේක තමයි මදහත්කාර යාඥාවෙන් වෙන දේවල්. ආමෙන්. මම හිතන ඔබට යම් කිසි දැනුමක් ඇති. අපි තව කරුණු දෙකක් තියෙනවා ඉක්මනට බලලා අවසන් කරමු. දෙවෙනි එක තමයි බැඳීම් හා නිදහස් කිරීමේ බලය. අපි පළවෙනි එක බැලුවේ මදහත්කාර යාඥාව ගැන. මම කිය ඔබට කාරණා තුනක් ගැන අද කතා කරනවා කියලා. පළවෙනි එක අවසానයි. දෙවෙනි එක බැඳීම් සහ නිදහස් කිරීමේ බලය. එතකොට යාඥාව තුලින් ඔබට ලැබෙන දෙයක් තමයි ඔබට නිදහස් කරන්න පුළුවන්. ඒ වගේම අන්ධකාර ආත්මික ක්‍රියා බැද දමන්නත් පුළුවන්. රයිට්? ඒ කියන්නේ අර ආත්මික ලෝකේ දේවක් කරන්න පුළුවන් යාඥාව තුලින්. අපි අහමු මතෙව් 16:19 මතෙව් 16:19 බලන විට උන්වහන්සේ ආධිපත්‍ය දෙනවා දේව සභාවට දෙවියන් වහන්සේගේ මිනිස්යන්ට. මොනවද කියන්නේ? ස්වර්ග රාජ්‍ය යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවේහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගෙහිදී බඳිනු ලබන්නේය. නුඹ පොළොවේහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගෙහිදී මුදනු ලබන්නේ යයි ඔහුට කීසේක. දැන් ඔගේ සමහර අර්ථකථනයක් තියෙනවා ස්වර්ගයේ බඳින ලද දේ නුඹට පොළවේ බැඳ දවන්න පුළුවන්. ස්වර්ගයේ නිදහස් කරන ලද දේ නුඹට පොළවේ නිදහස් කරන්න පුළුවන් කියලා. හරිද? කෙලසත් මේ දේ කරන්නට දෙවියන් වහන්සේ ඔබට ආධිපත්‍ය දීලා තිබෙනවා. ඒ කියන්නේ යම්කිසි ජීවිත නිදහස් කරන්න පුළුවන් ඔබට යාඥාව තුලින් සමහර අන්ධකාර ආත්මික ක්‍රියාවල් බැඳ දමන්න පුළුවන් ඔබට යාඥාව තුලින්. ආමෙන්. දැන් ඊයේ සුගමහෙට ආව එක සහෝදරියක් හරි සතුටුයි මට. කාලෙකින් පස්සේ අපි සාක්ෂි අහන්න පටන් ගන්න තියෙන ආපහු දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියාත්මක වීම තුල එයා ආවිලා කිව්වා මම පොඩි මාස 5ක 6ක බබෙක් වඩාගෙන හිටියාගේ අතේ. එයා මට කිව්වා පාස්ටර් දැන් මේ කොරෝනා වලට ඉස්සර වෙලා මං කියන්නේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මං හිතන්නේ 2019 එයා මේ ස්ථානේ ඇවිල්ලා තිබෙනවා. 2019 ඉඳලා දිගටම ඇවිල්ලා තිබෙනවා. ගිය අවුරුද්දෙත් අර කොරෝනා ප්‍රශ්න අඩු වුණාට පස්සේ අපි නැවත සුවමහෙන් පටන් ගන්නකොටත් එයා මෙහෙ ඇවිල්ලා තිබෙනවා. ඉතින් කොහොම හරි මෙයා යක්ෂ ආත්මයකින් පීඩා විඳ කෙනෙක්. ඒ නිසා මෙයාට දරු සම්පත් ඇති වෙලා නැහැ. මේ අන්ධකාර ආත්මය තුළ ගොඩක් පීඩාවටපත් වෙලා. ඉතින් මෙහෙ ඇවිල්ලා මෙයා නිදහස් වෙලා. ඉතින් දැන් පොඩි බබෙක් අතේ අරන් ඇවිල්ලා කියනවා මේ දෙවියන් වහන්සේ දුන්නු බබා පාස්ටර් දරුවෝ හිටියේ නෑ මට යක්ෂ බන්ධනයක් තිබුණා. ඉතින් පහුගිය කාලේ මේ රැස්වීම වලින් මම නිදහස් වුණා මෙතනට ඇවිල්ලා. ඉතින් දෙවියන් වහන්සේ මට දරුවෙකුත් දුන්නා කියලා ඇවිල්ලා ඊයේ සාක්ෂි දැරුවා. අපි උන්වහන්සේට ස්තුති කරමුද? ආමෙන්.
ධනද යාඥාවෙන් යක්ෂයෝ දුරු වෙනවා. අයියෝ යකා හරි බය වෙන්න ආමෙන්නයක් කියමුද බලන්න. මට වෙලාවකට ප්‍රශ්නයක් මේ මිනිස්සු කොහෙද ඉන්නේ කියලා. හරිද? අන්ධකාර ආත්ම බැඳුම් ඔබට කඩන්න පුළුවන්. ඒ වගේම අන්ධකාර ආත්මික ක්‍රියාවන් මනුෂ්‍යයන්ට බාධා කරන ආත්මික ක්‍රියාවන් බැඳ දමන්න පුළුවන්. ඒ ආධිපත්‍ය ඔබට යාඥාව තුලින් ස්වාමීන් වහන්සේ දීලා තිබෙනවා. ඒ වගේම ලූක් 10:19 අපිට ඉක්මනට බලමු. මේ ගැන විස්තර ඔබ දන්නවා ගොඩක් අය. ඉතින් මම කෙටියෙන් කියාගෙන යන්න. ලූක් 10:19 දෙවියන් වහන්සේ අපට ආධිපත්‍ය දීලා තියෙනවා. මොනවද කියන්නේ? ඔබ ගොඩක් අය දන්න බයිබල් වචනයක්. කියමුද බලන්න. බලව සර්පයන්ද ගෝනුසන්ද පාගණ්ඩ සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්නත් මා විසින් නුඹලාට බලය දීලා තිබෙනවා. එතකොට මේ බලය ඔබ පාවිච්චි කරන්නට ඕනේ. එතකොට සාතන්ගේ ක්‍රියාවල් බැඳ දමන්න නැත්නම් කඩා දමන්න දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය ප්‍රකාශ කරන්න පුළුවන් මෙවලමක් තමයි යාඥාව. යාඥාවෙන් ඔබට මේක කරන්න පුළුවන්. ඊගාව අපි දානියෙල් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 2, 3 සහ 13 වෙනි වගන්ති බලන විට දානියෙල් 10, 2, 3 සහ 13 වගන්ති බලන විට එතන සඳහන් කරනවා දින 21ක යාඥාවක් සම්බන්ධව. හරිද? එතනත් දානියෙල් විසින් කරන්නේ ඉහළ තලයේ ඉහළ ආත්මික තලයේ ඉන්න ආත්මවලට විරුද්ධව ඔහු සටනක් කරනවා. දින 21ක් निराहारව සිටිමින්. ඒක ඔබ නිවෙස් වලට ගිහලා බලා ගන්න ටිකක් දිග ලොකු කතාවක් ඒක. ඒ නිසා දැන් කියන්න ගියොත් වෙලාව යනවා. මම ඔබට නිවෙස් වල කරන්නත් පොඩි වැඩක් හැටියට ඒක දෙන්නම්. මේ වචන කීපේ ඔබේ බයිබලේ ගෙදරට ගිහලා බලා ගන්න. ඉතින් දානියෙල් දින 21ක යාඥාවක් කරන් යනවා. ඒ දින 21 යාඥාව තුලින් ඊශ්‍රායල් සෙනගගේ වාතාවරණය වෙනස් වෙන්නට පටන් අර ගන්නවා. මොකද වහල්කමේ දේශයේ ඉඳලා ඔහු යාඥා කරන්නේ ඒ යාඥාව කරනකොටගෙන ඊශ්‍රායල් සෙනග තුල මතු අනාගතේ වෙන්න යන දේවල් දානියෙල් දර්ශන දකින්න කතා කරන ඒ වගේම අන්ධකාර ආත්මික ක්‍රියාවන් ඔහු බඳිනු ලබනවා. ඒ වගේම ඔහුට උදව් කරන්න දේවදූතයන් පවා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වගේ යාඥාව තුල මහඟු කාරණා සිදු වෙනවා. අවසාන හා තුන්වෙනි හා අවසාන කාරණාව දිවැසීමේ යාඥාව. රයිට්? මේක බලලා අපි අවසාන කරමු. දිවැසීමේ යාඥාව නැත්නම් ප්‍රොපේතමේ යාඥාව. ඉතින් අපි පළවෙනි රාජාවලිය 18:1 ඉස්සලා බලමු. දිවැසීමේ යාඥාවට එක උදාහරණයක් බලලා අපි අවසන් කරන්නට යනවා. දිවැසීමේ යාඥාව කියන්නේ කුමක්ද? දැන් ඔබ වැදහත්කාර යාඥාව ගැන ඉගෙන ගත්තා. ඒ වගේම මේ බැඳීම් හා නිදහස් කරන්නට යාඥාව තුලින් බලය ඇති බව ඔබ ඉගෙන ගත්තා. තුන්වෙනි කාරණාව තමයි ප්‍රොපේතමය නැත්නම් දිවැසීමේ යාඥාව. දැන් දිවැසීමේ යාඥාවදී සිදුවෙන දේ තමයි මේ අහගන්න. ඔබ යාඥා කරන්නට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ යාඥා කළ යුතු කාරණාව ගැන ඔබට මඟ පෙන්වනවා. ඒ කියන්නේ ඔබ මේ වෙනුවෙන් යාඥා කරන්න. එවිට ඒ දේ දෙවියන් වහන්සේ සිදු කරනවා. ඒක තමයි ප්‍රපේතමය යාඥාව. ඒ කියන්නේ අපි වෙන්න යන දේ දැනගෙන යාඥා කිරීම. මොකද්ද ප්‍රපේතමය යාඥාව කියන්නේ? යාඥා කරන. දැන් සමහර යාඥාවල් වල දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙනුවෙන් අපි යාඥා කරන්නේ. එහෙම නේද? නේද? සමහරු කියන හරි මම වාගේ ජීවිතයේ ඉදිරිය ගැන දේව සැලැස්ම ඉෂ්ට වෙන පිණිස මම යාඥා කරන්න. නමුත් අපි දන්නේ නැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා. හැබැයි දිවැසීමේ යාඥාවේදී සිදුවෙන ප්‍රධාන දෙයක් තමයි අපි යාඥා කරන විට වෙන දේ දැකලා ඉවරයි. වෙන දේ දන්නවා. දැන් ඒ නිසා දෙවියන් වහන්සේ ගැන කතා කරනවා වෙන්න පුළුවන්. ඔබේ ආත්මයට යම් මඟ පෙන්වීමක් පැමිණෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඇදහිල්ලෙන් ඒක අත්පත් කරගෙන යාඥා කිරීමක්. දිවැසීමේයි ඒක. ඒක ප්‍රපේතමේයි. ඒක අනිවාර්යෙන් වෙනවා. ඒ කියන්නේ ඔබ පිළිතුර දැකලා තමයි යාඥා කරන්නේ. හරි ගැම් තැනක යම් කිසි දෙයක් තියෙනවා ඔබ වේගෙන් ගිහලා ඒක ලබා ගන්නවා. අර උකුසෙක් ඉහළ ඉඳගෙන නේද කිලෝමීටර් 6ක් විතර ඉහළ ආසී ඉඳගෙන පොළවේ හා පැටියෙක් දිහා බලනවා නේද? ඔව් ඊටාම වේගෙන් ඇවිල්ලා ඒ ගොදුර අරගෙන යනවා. ඔව් දැකලා තමයි එතෙන්ට එන්නේ. නැත්තම් උකුසක් ඇවිල්ලා හා පැටව ඉන්නවද කුකුල් පැටව ඉන්නවද නේද? උකුසා කොහේ හරි පාරක යනවද කුකුල් පැටව හා පැටව නේද? පාරේ යන්නේ නැහනේ. හොයාගෙන උකුසා ඒ ගොදුර දැකලා එතෙන්ට එනවා. ඔව් ආපු ගමන් ඒක අරගෙන යනවා. ඒ කියන්නේ දැකලා ඇවිල්ලා අරගෙන යනවා. දිවැසීමේ යාඥාව ඒ වගේ එකක්. ඔබ දේවල් දැකලා ඒව අත්පත් කර ගැනීම උදෙසා යාඥා කිරීමක්. දැන් අපි බලමු එක රාජාවලිය මේක ලස්සන කතාවක්. එලියාගේ කතාව ඔබ අහලා ඇති. පළවෙනි රාජාවලිය 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය. මෙතන දෙවියන් වහන්සේ කතා කරනවා කරන්න යන්නේ මොකද්ද කියලා. කියන්නේ
තවද බොහෝ දවසකට පසු තුන්වෙනි අවුරුද්දේදී ස්වාමින් වහන්සේගේ වචනය එලියා වෙතට පැමිණ නුඹ ගොස් ආහබ්ට පෙනී සිටිනු. මම භූමිය පිටට වැස්ස එවන්නෙමි කීසේක. දෙවියන් වහන්සේ කියනවා මම වැස්ස එවන්නට යනවා. ඒක තමයි පිළිතුර. රයිට් මම පොළොවට වැස්ස එවන්නට යනවා. දැන් ඒ වෙනුවෙන් එලියා මොකද කළේ? අපි බලමු 13 වෙනි 36 වෙනි 37 වෙනි වගන්ති. 18 වෙනි පරිච්ඡේදයේ 36 37 වගන්ති. තවද සවස යාගය ඔප්පු කරන වේලාවේ එලියා අනාගත වක්තෘතමේ ලං වී කතා කොට ආබ්‍රහම්ගේද ඊසාගේද ඊශ්‍රායල්ගේද දෙවූ ස්වාමින් වහන්සේ ඔබ ඊශ්‍රායලි දෙවියන් වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනේ ලෙස බවද අද දැනගන්ට ලැබේවා. ස්වාමින් වහන්සේ මට උත්තර දුන මැනව. ස්වාමී වූ ඔබ දෙවියන් වහන්සේ බවත් මේ සනගගේ සිත් නැවත හරවාගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්නා පිණිස මට උත්තර දුන මැනවයි කීවේය. දැන් මෙතන මොකද වෙන්නේ? එලියා යාඥා කරන්නට පටන් අර ගන්නවා. රයිට්? දැන් තව පොඩ්ඩක් අපි ඉස්සරහට බලන විට දැන් මෙතන ගින්දර උදෙසා හෝ යාඥා කරනවා. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යනකොට අපි දකිනවා ඔහු මොනවද කරන්නේ? වර්ෂාව වෙනුවෙන් යාඥා කරන්න පටන් අර ගන්නවා. රයිට්? ඊට අපි දන්නවා මේ යාඥාව එක පොඩක් අරගෙන කියන්න දන දෙක අතරේ ඔළුව ඔබාගෙන නේද? අමුතු යාඥාවක්. දන ගහලා නෙවෙයි මේ දනිස්ස අතර මේ ඔළුව ඇතුළට ඔබාගෙන ඔහු යාඥා කරලා තියෙනවා ලොකු බරක් ඇතුව රට වෙනුවෙන්. ඒ යාඥා විදිහ තමයි ඔහු දකින්නේ. ඔහු 7 පාරක් යාඥා කරනවා. 7 වෙනි වතාවේදී තමයි මෙහෙකරව දකින්නේ මුහුද එහා පැත්තේ මොකද්ද අතක් වගේ වලාකුලක් නැගිනවා. මදදරණී මුහුද එහා පැත්තේ තියෙන්නේ. දැන් මෙතන මේ ඊශ්‍රායලයේ එක සීමාවක් කර්මෙල් මේ පර්වතේ නැත්නම් ඒ කන්ද තියෙන්නේ මේ කර්මෙල් කන්ද මුදුනේ මේ යාඥාව වෙන්නේ. එතනින් එහා පැත්තේ තියෙන්නේ මදදරණී මුහුද. හරිද? මදදරණී මුහුද ඒ කන්ද උඩට හොඳට පේනවා. ඉතින් වලාකුලක් එනකොට ඈතින් ලස්සනට පේනවා මුහුදෙන් නැගිනවා දුන්නවා කියලා දකින්නවා කියලා. ඉතින් ඒක තමයි මේ මධ්‍යධාරණී මුහුද. ඉතින් මොහු 7 පාරක් යාඥා කරනවා. 7 වෙනි වතාවේදී තමයි අතක් වගේ වලාකුලක් නැගිනවා දකින්නවා කියලා මේ මෙහෙකරු ඇවිල්ලා කියන්නේ. එතකොට මොහු යාඥාව කරන්නේ ඇයි? 18:1 කියනවා මම වැස්ස දෙන්නට යනවා. එතකොට දෙවියන් වහන්සේගේ හඬ අහලා ඒ දේ වන පිනිස කරන යාඥාව. මොකක්ද ඒකට කියන්නේ? දිවැසීමේ යාඥාව. දැන් දිවැසීමේ යාඥාවේදී දැන් අනිත් යාඥාවලුත් අපි සැක කරමින් යාඥා කරන්න බැහැනේ නේද? යමක් යාඥාවෙන් ඉල්ලුව යමක් ලැබුණේයයි අදහන්න එවිට ඔබට ඒක ලැබෙනවා. එහෙම තමයි දේව වචනේ අපිට කියන්නේ. නමුත් සමහර විට යාඥා කරනකොට ඔබට යම්කිසි සැකයක් ඇති වෙන්නත් පුළුවන් නේද? මේවා ලැබෙයිද නැද්ද කියලා. හැබැයි දිවැසීමේ යාඥාව කියන්නේ ඒක හරි පුදුම දෙයක්. ඒ යාඥාවේදී දේවල් ස්ථිරයි. ආමෙන්. දේවල් ස්ථිරයි. ඇයි? දෙවියන් වහන්සේගේ හඬ අහලා තමයි යාඥා කරන්නේ. දෙවියන් වහන්සේගේ සැලැස්ම දැකලා යමක් දැකලා තමයි යාඥා කරන්නේ. ඉතින් ඔබ යමක් දැකලා යාඥා කරනවා නම් ඒක දිවැසීමේ යාඥාවක්. ආමෙන්. හලෙලූයා. ඒක ප්‍රපේතමයයි. දෙවියන් වහන්සේ වැස්ස දෙන්න යනවා කියලා මෙයා ගිහලා යාඥා කරනවා ඒ වෙනුවෙන්. ඉතින් ඒ වගේ යාඥා කිරීමේ අවස්ථාවන් ගැන බයිබලය අපට කතා කරනවා. ඉතින් ඔබ ධෛර්යමත් කරන්න කැමති අද දවසේ ඔබේ යාඥා ජීවිතය බිඳ වැටිලා නම් කැඩිලා නම් නැත්නම් ඔබ එහෙම නොකර ඉන්නවා නම් ඔබ නැවත ඒක කරන්න පටන් අරගන්න. ඔබ යාඥා කරන්න පටන් අරගන්න. ඒ වගේ හේ නිකම්ම අනේ මොකක් හරි වේවා කියලා යාඥා කරන්න එපා. ඔබ පිළිතුරු ලැබෙන යාඥාවල් කරන්න ඕනේ. මිනිස්සු නිකන් අර ෂේප් වෙන්නත් යාඥා කරනකො අපි යාඥාවක් කරලා කියලා ඒක අමතක කරලා දානවා. එහෙම නෙවෙයි පිළිතුරු ලැබෙන යාඥා. ඔබ ආත්මික තලයට නිදහස් කරන ඒ යාඥා ඒක බීජයක් නම් අනිවාර්යෙන් ඒක ඵලයක් එන්නට අවශ්‍යයි. ඔබ පොළවේ යමක් හිටෙව්වොත් ඔබ ඒකේ මලක් හරි නේද? මල් පැලයක් හිටෙව්වොත් මලක් බලාපොරොත්තු වෙනවා. ඵල හැදෙන ගහක් හිටෙව්වොත් ගෙඩියක් ඔබ බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ඔබ බලාපොරොත්තු වේ යාඥාවල් කරන්න නිකන් ඔහේ යාඥා කරන්න එපා. ඔබ අනිවාර්යෙන් අදහන්න ඔබ කරන යාඥාවට දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්නට යනවා. මොකද ආත්මික තලය ක්‍රියා කරන්නේ ඔබේ ඇදහිල්ලේ යාඥාවට. ඉතින් ඒ නිසා අනිත් එක ඔහේ නිකන් යාඥා කරලා දොඩවන්න එපා. දෙවියන් වහන්සේත් එක්ක ලොකු ඇදහිල්ලක් තුලින් ඔබ යාඥා කරන්න පටන් ගන්න විට ඔබ වටා තියෙන වාතාවරණය සම්පූර්ණ වෙනස් වෙන්නට යනවා. ආමෙන්. රයිට් මම විශ්වාස කරන ඔබ දේවල් ලබා ගන්නට ඇති කියලා.